අයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. අද අපි කතා කරන්න හදන්නේ Tally accounting software එක ගැන කරන පාඩම් මාලාවේ 8 වෙනි පාඩම. අද අපි කතා කරන්න හදන්නේ මේ inventory informations කියන screen එකේ තියෙන stock item ගැන. එහෙමනම් අපි බලමු කොහොමද stock item එකක් create කරගන්න කියලා. ඉතින් අපි කලින් පාඩම් වලදී කතා කරා accounts information එකේ තියෙන information, ඒ වගේම inventory info එකේ තියෙන stock groups, category, unit of measure. ඉතින් ඒවා බැලුවේ නැත්නම් ඔය ඉහළ වැටෙන tally playlist එකේ ඔයාට ඒ වීඩියෝස් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එහෙමනම් අපි වදමු අද කොහොමද stock item එකක් create කරන්න කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ stock items කියන එක කරලා enter කරගන්නවා. එහෙම නැත්නම් ඔයාට මේ highlight වෙන රතු පාට letter එක keyboard එකෙන් click කළත් ඔයාට මේ menu එකට යන්න පුළුවන්. ඉතින් අර කලින් කතා කරා වගේ හැම creation එකම අපිට තියෙනවා මේ single and multiple කියලා option. ඒක අපේ අවශ්‍යතාවය විදිහට අපිට create කරගන්න පුළුවන්. අපි මුලින්ම බලමු ගිහිල්ලා මේ single option එක යටතේ කොහොමද stock item එකක් create කරගන්නේ කියලා. හරි, මේ විදිහට මම stock item creation එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මෙතන නමක් දෙමු. අපි කලින් කතා කරේ stock groups වල brands TV ගැන category. ඉතින් අපි create කරමු අද TV එකක්. අපි create කරමු LG 32 inch TV කියලා මම මේ enter කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පෙන්වන primary group එක, ඊට පස්සේ ඔයාලට පෙන්වන sub groups එක. ඉතින් මේක LG නිසා මම LG කියලා enter කරගන්නවා. ඊට පස්සේ ඔයාලට category එනවා. මේකෙන් අහනවා ටෙලිවිෂන් වල ස්මාර්ට්ද, LED ද, LCD ද, CRT ද කියලා. අපි මුලින්ම CRT එකක් create කරගමු. ඊට පස්සේ ඔයාලට මෙතන unit of measure එක දෙන්න පුළුවන්. ඉතින් මම මේකේ numbers කියලා දීලා enter කරනවා. මෙතන තියෙන වාගේ duty rate එක අපි දැනට ඒක use කරන්නේ නැහැ. ඊට අමතරව මෙතන ඔයාලට opening balance එකක් තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. මෙතන quantity එක දීලා rate එක දීලා ඔයාලට value එක enter කරගන්න පුළුවන්. අපි දැනට opening balance එකත් enter කරගන්න නැතුව මේ විදිහට enter කරගන්නවා. මේක accept කරගන්න. ඉතින් ඔය වගේ සරල informations ටිකක් තමයි අපිට inventory item එකක් create කරගන්න තියෙන්නේ. හරි. බලමු දැන් අපි ඔයාලට මීට වැඩිය අමතර details මේ stock එකක් create කරනකොට දෙන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට ඔයාලට costing method එක එහෙම define කරගන්න ඕන නම් ඒක කොහොමද කරගන්නේ කියලා අපි බලමු. ඒකට කරගන්න තියෙන්නේ මෙන්න මේ ඔයා මේ stock item creation screen එකේ ඉන්න ගමන්ම ඔයාට මෙන්න මේ configure කියන බටන් එක click කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් stock item එකට අදාළ තියෙන configurations මොනවද කියලා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඔයාට name and alias, ඊට පස්සේ language alias, ඊට පස්සේ allow advanced entries in master. ඉතින් මේ item master එකට දාලා advanced entries enter කරන්න දෙන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. මම ඒක yes කියලා දාගන්නවා. ඊට අමතරව ඔයාට මෙතන part number එකක් enter කරගන්න, ඊට පස්සේ purchase order වලට, delivery note වලට, invoice වලට වෙනත් description එකක් print කරගන්න ඕන නම් ඒක enter කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් ඕන නම් අපි enable කරගමු. ඊට පස්සේ ඔයාට internal remarks මොනවා හරි item වලට enter කරගන්න ඕන නම් ඒකත් enter කර ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව specify default ledger allocation මේ කියලා කියන්නේ ඔයාගේ items එකට අදාළව මොනවාද specific purchase account එකකට යන්න ඕන නම්, specific sales account එකකට යන්න ඕන නම් ඒ purchase and sales account category wise ඔයාට define කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ option එක enable කරගැනීමෙන්. ඊට පස්සේ ඔයාට තියෙනවා alternate units. ඔයාට එක item එකකට units දෙකක් පාවිච්චි කරන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට purchase කරනකොට එක unit එකකින්, sale කරනකොට තව unit එකකින් වගේ පාවිච්චි කරන්න ඕන නම් ඒ option එකත් select කරන්න පුළුවන් මෙතන yes කියලා. ඊට පස්සේ ඔයාට rates වලට ගියාම ඔයාට මේ standard rate use කරන්න ඕන නම් මෙතන ඒකත් enable කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට standard rate පාවිච්චි කරනවා නම් අඩුයි. නමුත් අපි එකක් දාලා බලමු කොයි විදිහට option එක එන්නේ කියලා. ඊට පස්සේ enable component list of
ඩීටේල්ස් කියලා තියෙන මේක bill of material. ඒ කියන්නේ ඔයා මොකක් හරි item එකක් manufacture කරනවා නම් ඒ manufacture recipe එක enter කරන්න තමයි මේ option එක enable කරගන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න අපි ඔය options inventory item එකට තියෙන ගොඩක් enable කරගෙන තියෙන. දැන් අපි බලමු කලින් create කරපු item එකකට මේ advanced entry select කරලා පස්සේ මොන වගේද පෙන්වන්නේ කියලා. මම මේක back ගිහිල්ලා alt එකට ගිහිල්ලා select කරනවා අපි create කරපු item එක. ඔයාලට බලා ගන්න පුළුවන් by default ඔයාගේ costing method එක average ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ valuation method එක average price කියලා ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව තව additional options ඇවිල්ලා තියෙනවා. මේක තමයි advanced screen එක. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මේ item එකට part number එකක් දෙන්න ඕන නම් ඒක දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට purchase order වල, delivery note වල, invoice වල මේ LG 32 TV කියන එකට අමතරව මොන හරි description එකක් print වෙන්න ඒක දෙන්න පුළුවන් මෙතන. ඊට අමතරව මේ remark section එකේ ඔයාලට internal information මොන හරි store කරගන්න ඕන නම් මේ item එකට අදාළව ඒක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ set default ledger allocation කියන එක ආවොත් එහෙම මේක yes කියලා දුන්නොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ LG 32 TV කියන item එක ඔයා sales කරොත් එහෙම මොන GL account එකටද කොච්චර ප්‍රමාණයකින් post වෙන්න ඕනද කියන එක තමයි මෙතනින් select කරන්නේ. මම මෙතන දැන් space bar එක check ටික් කරොත් එහෙම මගේ sales group එකේ තියෙන ledgers තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මම මෙතන inventory sales කියලා දෙනවා. දීලා ඔයාලට පුළුවන් මේ inventory sales එකට 50% හරි 10% හරි ඔයගේ percentage දාලා accounts ගණනාවකට මේ sale එක allocate කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ඔයාලට මේක 100% දෙන්න පුළුවන් මේ account එක. ඊට පස්සේ ඔයාලට මේ පහලින් එන්නේ purchase account එක මොකක්ද කියලා. එතකොට මේකට specific purchase account එකක් තියෙනවා නම් ඔයාට ඒකත් දෙන්න පුළුවන්. අර විදිහටම ඔයාට කැමති percentage වලින් allocate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන note එකක් ඇවිල්ලා තියෙනවා. The above default allocation will be applied only if the vouchers creation in invoice mode. ඒ කියන්නේ අපිට මේ vouchers create කරගන්න විවිධ mode තියෙනවා. අපි transaction වලට ගියාම මේ modes එක පෙන්වන්න. ඉතින් ඒකෙදි මේ invoice mode එක තියෙනවා නම් විතරයි මේ default allocation එක බලපාන්නේ කියලා කියනවා. ඉතින් ඔය විදිහට set කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක option එකක්. ඊට අමතරව මෙතන units එක අපිට තියෙනවා. ඊට පස්සේ alternate unit එක. ඔයාට මේක purchase කරනකොට එක unit එකක්, sales කරනකොට එක unit එකක් use කරන්න ඕන නම් එතන ඔයාට use කරන්න පුළුවන් මේ option එක alternate unit එක විදිහට කැමති unit එකක් පාවිච්චි කරගන්න පුළුවන් තව අමතරව. ඉතින් ඔයාට එහෙම ඕන නැත්නම් not applicable කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන bill of material කියන එකට ගියොත් එහෙම මම නිකන් පෙන්නන්නම්. මෙතන ඔයාලට component items තමයි select කරන්න තියෙන්නේ. ඉතින් අපි තාම items නැති හින්දා අපි ඒ option එක පස්සේ කතා කරමු. manufacturing පැත්තට වගේ එනකොට දැනට ඒකත් නිකන් මතක තියාගන්න. ඊට පස්සේ මේ standard rate එක. ඉතින් ඔයාලට sales and purchase rates define කරන්න පුළුවන් මේ standard rate එක යටතේ. ඊට අමතරව ඔයාලට price list එකකුත් ඕන නම් වෙනම තියාගන්නත් පුළුවන්. දැන් බලමු අපි මේක yes කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් costing වලට rate එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ selling price වලට rate එකක් දෙන්නත් පුළුවන්. මේක ඔයාලට cost එකේදී item එකේ cost එක මෙන්න මේ cost එක ගන්න ඕනද එහෙම නැත්නම් purchase වලින් ගන්න ඕනද කියලා තීරණය කරගන්න අවස්ථාවක් එනවා. ඉතින් ඔයාලට මේක specific cost එකක් දෙන්න ඕන නම් ඔයාලට මෙතන applicable from date එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට rate එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක sales පැත්තට ඔයාලට හිතන්න 1/1/21 2021 ජනවාරි ඉඳලා මෙන්න මේ කියන item එකේ sales එක sales standard sale rate එක අපි හිතමු 50000යි කියලා. ඉතින් ඔයා තව standard rate එකක් enter කරනකම් system එක මේ price එක use කරනවා. ඊට අමතරව ඔයාට මේකේ price එක increase හෝ decrease හරි කරන්න ඕන යම් කිසි දවසක ඔයා ආයෙත් date එකක් දාලා ඒකට අදාළ price එක enter කරගන්න එක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන costing method තියෙනවා. by default ඔයාට average තමයි select වෙන්නේ. ඉතින් ඔයා මෙතන space bar එක ගහුවොත් ඔයාලට බලන්න පුළුවන් මෙතන ගොඩක් rates costing method වර්ග තියෙනවා. at zero cost, average cost, FIFO, FIFO perpetual,
last purchase, life or annual, life or perpetual, monthly average cost, standard cost. ඉතින් මේ වගේ විස්තර ඔයාට මේ tally help file එකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ average cost කියලා කියන්නේ annual average එක. එතකොට FIFO කියලා කියන්නේ ඒ අදාළ period එකේ accounting period එකේ ඇතුළත පළවෙනිම purchase කරන item එක තමයි පළමුවෙන්ම sell වෙන්නේ කියන concept එක. ඊට අමතරව ඔයාට average එක monthly separate average එකක් select කරගන්න ඕන නම් monthly average cost කියන එකත් use කරන්න පුළුවන්. standard cost එක පාවිච්චි කරනවා නම් standard cost කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ගොඩක් companies වල accepted use කරන්නේ average cost එක, එහෙම නැත්නම් monthly average එක, එහෙම නැත්නම් FIFO වගේ option එකක් තමයි. ඉතින් අපි මේක default එන average costing එකම තියාගෙන යනවා. ඊට පස්සේ market valuation method එකට එනවා. ඉතින් මෙතනදී ඔයාලට zero price තියෙනවා, ඊට පස්සේ average price තියෙනවා, last sales, standard price, ඔය කියන options 4 විතරයි තියෙන්නේ. ඉතින් මේක අපි average price එකට තියාගන්නවා. ඉතින් මෙතන තව optional field එක ignore difference due to physical stock. ඒ කියන්නේ physical stock count එකක් කරලා එන differences ඔයාට ignore කරන්න ඕනද කියලා තියෙන්නේ. ඉතින් මේක yes කියලා දුන්නොත් එහෙම එයා differences ignore කරගෙන ඒ book value එකටම continue කරනවා. එහෙම නැත්නම් ඔයා මේක no කියලා දුන්නොත් එහෙම physical stock එකේ කියන differences එකට ඔයාගේ stock balance එක adjust කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ option එක general items වලට no කියලා තමයි යන්නේ. ඉතින් ඒක ඔයාගේ business එකේ nature එක අනුව තමයි ඔයාලට select කරගන්න පුළුවන්. ඊට පස්සේ ignore negative balances කියලා option එකක් තියෙනවා. මේක yes කියලා දුන්නොත් reports වලට මේ negative balances තියෙනවා pick කරන්නේ නැහැ. ඊට පස්සේ option එකක් තියෙනවා treat all sales as new manufacture. ඉතින් මොනවා හරි ඔයාලට sale කරනවා ඔක්කොම අලුතෙන් manufacture කරා කියලා consider කරගන්න ඕන නම් මේ option එක select කරන්න පුළුවන්. purchase එකක් නැතුව මොනවා හරි item sale කරන අවස්ථාවක වගේ මේක use කරන්න පුළුවන්. ඊට පස්සේ treat all purchase as consume. ඒ කියන්නේ purchase කරනවත් එක්ක මේක consumption එකක් විදිහට consider කරන්න කියලා system එකට අපිට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු බත් කඩයක් කියලා. ඉතින් ඒ වගේ තැනක sales කරන වෙලාවට අපිට manufacture කර ඉන්න option එකක් නැහැ. ඉතින් sale කරනකොට මේ ඒ process එක කර ඉන්න එක කරදරයක් නම් එයාට මේ option එක දෙන්න පුළුවන්. sale කරන ඔක්කොම manufactured කියලා දාගෙන යන්න පුළුවන්. එතකොට එයා quantity negative ගෙනියන්නේ නැහැ. කෙලින්ම quantity එක 0 එකේම තියාගෙන ඉන්නවා. ඉතින් ඔයා purchase කරනකොට purchase ටික ඔක්කොම ඒ දවසේ ගත්ත එක ඒ දවසට අදාළව consume කරා කියලා treat කරලා ඒ වගේ option එකකදී මේක use කරන්න පුළුවන්. තව ඒ වගේ practically ඔයාලට මේවා ඕන වෙන්නේ කොයි වගේ වෙලාවකද කියලා බලලා use කරන්න පුළුවන්. treat all ඊට පස්සේ තියෙන treat all rejections inward as scrap. ඒ කියන්නේ rejection inward කියලා. ඒ කියන්නේ අපි විකුණපු item එකක් reject වෙලා එනකොට ආපහු company එකට ඒක scrap එකක් විදිහට treat කරන්න ඕනද කියන එක තමයි මෙතනින් තීරණය කරන්න තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි ඔයාලට මේ item එක simple creation එකේ සහ advanced creation එකේ තියෙන options ටික. ඊට අමතරව ඔයාලට මේ පහළ opening balance එක enter කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි මේක multiple option එකට ගිහිල්ලා create කරොත් එහෙම ඔයාලට select කරන්න පුළුවන් ආයෙම brand එක. ඊට පස්සේ අපි ආය item එක create කරමු 32 inch TV කියලා. category එක එතකොට අපි LCD දානවා. numbers කියලා දෙනවා. මේ විදිහට අට rates maintain කරමු. ඊට පස්සේ අපි LG 32 inch LED TV ඔය විදිහට ඔයාට create කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් බැලුවොත් එහෙම එතන display එකේ all items කියලා මේ විදිහට තමයි තියෙන්නේ. අපිට පොඩ්ඩක් මේකත් rename කරගමු අපි. all කියලා දීලා
මේ විදිහට ඔයාට මොඩිෆයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි අයිටම් එකක් ක්‍රියේට් කරන්නේ. හරි, ඊට අමතරව ඔයාට මේකේ අපි හිතමු ඔයාට මේ ස්ටොක් අයිටම්ස් වල සීරියල් නම්බර් ට්‍රැකින්, ඒ වගේම එක්ස්පයරි ඩේට්ස් වගේ දේවල් එන්ටර් කරගන්න ඕන නම් ඔයාට ඒ ෆීචර් එකත් එනේබල් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ෆාමසිටිකල් අයිටම්ස්, ෆුඩ් අයිටම්ස් වගේ කම්පැනි ආයතනයකට ඔයාලට ලොට් ට්‍රැකින්, සීරියල් නම්බර් ට්‍රැකින්, එක්ස්පයරි ඩේට්ස් වගේ දේවල් එන්ටර් කරගන්න ඕන නම් ඔයා මෙන්න මේ F11 features කියන එකට ගිහිල්ලා ඔයා මේ inventory features වල මෙන්න මෙතන maintain batch wise detail කියන එක yes කරන්න ඕනේ. ඊට අමතරව set expiry date for batches කියන එකත් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක save කරගන්න. ඊට පස්සේ ඔයා මේ item එකට අලුතෙන් ආවොත් එහෙම ඔයාට දැන් පේනවා මෙතන තව ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා maintain batches කියලා. ඉතින් yes කියලා දුන්නට පස්සේ ඔයාට තව ඔප්ෂන් දෙකක් enable වෙනවා. manufacture date එක track කරන්නයි, ඊට පස්සේ expiry date එක track කරන්නයි. ඉතින් ඔයාට batch විතරක් track කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාට manufacture date එකයි expiry date එකයි අමතරව check කරගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට serial numbers විතරක් ඕන නම් ඔයාලට මේ batch කියන option එක select කරන්න පුළුවන්. ඊට පස්සේ මේ option දෙක no කියලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාට expiry date එක track කරගන්න ඕන නම් මේ batch එක yes කරලා ඔයාට මේ expiry date yes කියලා දෙන්න වෙනවා. ඔයාට මේ option තුනම ඕන නම් මේ option තුනටම yes කියලා දෙන්න පුළුවන්. එතකොට ඔයා batch, ඊට පස්සේ manufacture date tracking එක, expiry date tracking එක තුනම enable වෙනවා. ඉතින් ඒක ඔයාගේ requirement එක විදිහට ඔයාට පාවිච්චි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් තවත් අමතර කරුණක් විදිහට ඔයාලා මතක තියාගන්න. ඉතින් අපි තුනටම batch wise details දෙමු. ඒකල බලමු අපි කොහොමද transaction එකකදී මේක අපිට එන්නේ කියලා. හරි, ඔන්න ඔය ටික තමයි mainly ඔයා item එකක් create කරනකොට දැනගන්න ඕන කාරණා ටික. හරි, මම costing method ටිකේ විස්තර ටිකයි valuation method ටිකේ විස්තර ටිකයි මේ වීඩියෝ එකටම දාන්නම්. එතකොට ඔයාලට ඒ අදාළ screen එක pause කරලා විස්තර ටික කියව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙන වෙනම කොහොමද මේ එක එක costing method එකේ දේවල් විස්තර කරලා තියෙන්නේ කියලා මේ software manufacturer. අපි දැන් බලමු මේ batch detail කොහොමද අපේ transaction වලට එන්නේ කියලා. මම accounting voucher එකට ගිහිල්ලා select කරනවා මෙතන purchase කියන එක. ඉතින් ඔයාලට මෙතන purchase supply invoice number එක දෙන්න පුළුවන්. ඊට පස්සේ supply invoice date එක දෙන්න පුළුවන්. මෙතන ඔයාලට supplier select කරන්න පුළුවන් කවුද කියලා. ඊට පස්සේ ඔයාලට මේක මෙතන options වල මේ panel එකේ ඔයාලට item invoice එකක්ද accounting invoice එකක්ද කියලා select කරන්න පුළුවන්. දැන් මේ accounting invoice එක ඉන්නේ. ඉතින් මම මේක item invoice එකක් විදියට පත් කරනවා. බලන්න එතකොට options ටික වෙනස් වෙන හැටි. ඊට පස්සේ මේක voucher එකක් විදියට enter කරන්න ඕනද කියලා අහුවොත් එහෙනම් මෙතන voucher කියන option එකට ගියාම ඔයාලට debit credit option එක තමයි එන්නේ. ඉතින් අපි බලමු දැන් මේක invoice එකක් විදියට item invoice එකක් විදියට enter කරන විදිය. දැන් මට මෙතන space bar එක press කරොත් එහෙනම් මගේ item ටික display කරනවා. ඊට පස්සේ මේ tracking details වලට automatically මේක දීපු number එක track කරනවා. ඒ කියන්නේ bill wise details. ඊට පස්සේ මෙතන order number එකක් තියෙනවා නම් ඒක ඔයාලට enter කරගන්න පුළුවන්. දැන් මම simple තියාගන්නම්. ඊට පස්සේ මෙතන location එක අහනවා. අපිට ඕන main location එකට ගෙන්න ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන අහනවා දැන් ඔන්න ඔයාගේ batch and lot කියලා. මම මෙතන new number යනවා. මේ විදිහට ඔයාලට serial number එකක් enter කරගන්න පුළුවන්. ඊට පස්සේ quantity එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ rate එක දෙන්න ඕනේ.
පස්සේ ආයෙ tracking number එකක් ඉල්ලනවා. new number දීලා 1 2 3 දෙන්න. not applicable. ඊට පස්සේ ආයෙම location එක select කරන්න. new number දෙන්න. ඔයාලට ඔය විදිහට තව serial number එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ tracking number එක same. ඊට පස්සේ ආයෙ location එක ඔය විදිහට serial number එකක් දෙන්න. ආයෙ quantity එක දෙන්න. ඔය විදිහට ඔයාලට serial number wise enter කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕක තමයි ඔයා serial number option එක select කරොත් එන විදිහ. ඉතින් අපි බලමු මේකේ lot and expiry manufacturer expiry date එක select කරොත් කොහොමද එන්නේ කියලා. අපි මෙතන අලුත් item එකක් create කරමු. ඉතින් මම මේකට select කරන්නේ නැහැ මොකද මම මෙතන maintain batch wise දීලා manufacture date එක expiry date එක දෙකම track කරන්න දා ගන්නවා. හරි. දැන් අපි ආයෙ purchase code එකක් ගහමු. purchase invoice එකක් ගහමු. දැන් අපි select කරනවා food item එක. එතකොට මේ invoice bill wise tracking එකට අපි 456 කියන vendor invoice number එක තිබ්බා. order number එක මෙතන ඕන නම් ආර new number කියලා දෙන්නත් පුළුවන්. නැත්නම් මේක ඔයාලට normal purchase order module එක හරහා create කරගන්න පුළුවන්. මම direct invoice එක create කරගන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන location එක select කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අහනවා මොකද්ද batch detail එක කියලා. මම මොකක් හරි batch එකක් දෙනවා. ඊට පස්සේ මෙතන quantity එක දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඔයාලට rate එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන manufacturing date එක දෙන්න පුළුවන්. ඔයාගේ supplier එකකින් හම්බෙච්ච එකේ manufacturing date එක තියෙනවා නම් ඊට පස්සේ expiry date එකක් දෙන්න පුළුවන් ඔයාලට. ඔය විදිහට ඔයාලට මෙතන manufacturing date එක ඒ වගේම මෙතන expiry date එක select කරගන්න පුළුවන්. ඔයාලට මෙතනත් ඕන නම් මේක කැමති date එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඔයා මේක enter කරද්දි එන්නේ. හරි ඉතින් අපි අද කතා කරේ කොහොමද stock item එකක් simple screen එකේ create කරන්නේ, advanced screen එකේ create කරන්නේ, ඒ වගේම advanced features මොනවද ඔයාලගේ requirement එක අනුව කොහොමද ඒ features enable කරගන්නේ, disable කරගන්නේ කියන එක තමයි බැලුවේ. ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙනවා bill of material එකක්, ඒ කියන්නේ manufacturing පැත්ත. ඊට පස්සේ price level ටිකයි price list create කරන එකයි ඔයාලට කියලා දෙන්න. ඒක තවත් වීඩියෝ එකකින් කතා කරමු. මොකද වීඩියෝ එක දැන් දිග වැඩි වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් costing methods ටිකත් මේ screen එකේම. ඉතින් ඔයා ඒ ටිකත් බලලා ඉගෙන ගන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් comment එකේ දාන්න. මම පුළුවන් හැටියට උත්තර දෙන්නම්. ඉතින් කරුණාකරලා ඉල්ලනවා ඔයාලගෙන් channel එකට subscribe කරලාම බලන්න. කැමති නම් bell notification on කරන්න. අකමැති නම් bell notification එක off කරන්න. ඒ වගේම වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාන්න. ඒ වගේම dislike කරනවා නම් අනිවාර්යෙන් comment එකක් දාලා dislike කරන්න. එතකොට මම දන්නවා හේතුව. ඒ වගේම ඊළඟ වීඩියෝ වලින් ඒ දේ අපිට improve කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ඊතුරු විස්තර ටික තවත් වීඩියෝ එකකින් කතා කරනකම් ඔයාලට සුබ සතියක්.